ආයුබෝවන් CSE ඉක්විටි රිසර්ච් channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බැංකු කොටස් ඉහළ නොයන්නේ ඇයි කියන මාතෘකාව යටතේ. ඇයි මේ ෂෙයාර්ස් මූව් වෙන්නේ නැත්තේ මොකද කියන හේතුව අපි හොයලා බලන්න. මම කාරණා කිහිපයක් යටතේ මේ ඇයි මේ ෂෙයාර්ස් මූව් වෙන්නේ නැත්තේ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යමු පළවෙනි ස්ලයිඩ් එකට. ඇත්තටම මේ තියෙන්නේ 26 වෙනි සිකුරාදා ක්ලෝස් වෙච්ච බැංකින් ෂෙයාර්ස් වල ප්‍රයිසස් ටික තමයි මේ තියෙන්නේ. ඒ වගේම ෂෙයාර් වොලියුම් එක. ඇත්තටම ASI එක ඒකක 190කින් වැඩි වෙන අවස්ථාවේදී උනත් බැංකින් ෂෙයාර්ස් විශාල වශයෙන් විශාල ෂෙයාර් සංඛ්‍යාවක් අඩු වෙලා තියෙනවා ෂෙයාර් ප්‍රයිස්. සම්පත් බැංකුව ටිකක් වැඩි වෙලා තියෙනවා. සම්පත් බැංකුව ඇත්තටම දවස් අවසානයේ උනේ 55ට වගේ. ඉතින් 1.2 මිලියන් වගේ ෂෙයාර්ස් මූව් වෙලා තිනවා. ABL එක 1.2 මිලියන් වගේ ෂෙයාර්ස් මූව් වෙලා තිනවා. ABL එක කොහොමත් penny stock එකක් වශයෙන් ඒ ෂෙයාර් එක මූව් වුණා. හැබැයි මෙහෙම වර්ධනයක් විශාල වර්ධනයක් තිබිලත් මේ බැංකු ෂෙයාර්ස් විශාල වශයෙන් මූව් වෙන්නේ නැහැ. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු එහෙමනම්. මේ බ්‍රෝකර් රිපෝට් එකකින් ගත්ත රිපෝට් එකක් තියෙන්නේ. මට ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ price to book value ratios ටික බැංකින් සෙක්ටර් එකේ. මේක ඇත්තටම මාකට් ප්‍රයිස් එක අරගෙන තියෙන්නේ නොවැම්බර් 19 වෙනිදාට. ඉතින් ඒක ඔබගේ අවධානයට යොමු කරනවා. දැන් මේ ප්‍රයිසස් ටික වෙනස් වෙලා තියෙන්නේ. price to book values වලට තමයි මම මේක සෝට් කරලා තියෙන්නේ. ඒ අනුව දැන් ඔයගොල්ලන්ට බැලුවහම තේරෙනවා ඇති මුලින්ම තියෙන ෂෙයාර්ස් තුන සෙලාන් බැංක් X එක DFCC එක HDFCC එක 0.03 වලට වගේ තමයි price to book value තියෙන්නේ. ඒ වගේම Pan Asia, Had National X එක, NDB, Nation Trust, සෙලාන් බැංක් N එක 1.4 වලට වගේ තමයි price to book value ratio එක තියෙන්නේ. ඒ වගේම Had National Bank N එක, සම්පත් බැංක් එක 0.5 වගේ. ඒ වගේම මේක ඔයගොල්ලන්ට බැලුවහම තේරෙනවා ඇති බැංකින් ෂෙයාර්ස් ටික ඔක්කොම හොඳ ෆන්ඩමෙන්ටලි සවුන්ඩ් ෂෙයාර්ස්. ඒ වුණාට මේ ෂෙයාර්ස් වල ලික්විඩ් එක අඩුයි. අනිත් ෂෙයාර්ස් තමයි මූව් වෙන්නේ. බැංකින් ෂෙයාර්ස් මූව් වෙන්නේ නැහැ. අපි ඉතින් ඒ මූව් වෙන්නේ නැති වෙන්න හේතු අපි හොයලා බලමු ඊළඟ ස්ලයිඩ් එකේ. Reasons for non-moving of banking shares. පළවෙනි රීසන් එක තමයි Sri Lanka is one of the worst economic crisis in the history. දැනට ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණලා සිටිනවා. මේ ආර්ථික අර්බුදයේ එක් ලක්ෂණයක් තමයි shortage of foreign currency reserves. මේ foreign currency reserve එක සෙන්ට්‍රල් බැංක් එකේ report එක අනුව ඔක්තෝබර් එන්ඩ් එකේදී 2.3 බිලියන් වෙනවා. ඉතින් මේ 2.3 බිලියන් සෑහෙන්නේ මාස දෙක තුන ඉම්පෝර්ට්ස් සඳහා මාස දෙක තුනකට තමයි. ඊට අමතරව මේන ජනවාරි මාසේ 2022 ජනවාරි වල අපිට ඩෙට් රීපේමන්ට් එකක් තියෙනවා ඩොලර් මිලියන 500ක. ඒ වගේම ජුලයි වල තව 1.5 බිලියන් ඩෙට් පේමන්ට් එකක් තියෙනවා. ඉතින් මේ දැනට සෙන්ට්‍රල් බැංක් එක කටයුතු යොදාගෙන යන්නේ මේ ෆොරින් කරන්සි රිසර්ව් එක අප් කරන්න. ඉතින් ඒ වුණත් මයිග්‍රේෂන්ස් අඩු නිසා ස්කිල් මයිග්‍රේෂන්ස් අඩු නිසා රෙමිටන්ස් එනවා අඩුයි. ඒක නිසා මේක අඩු වෙලා තියෙනවා. මේක අඩු වෙලා ෆොරින් කරන්සි රිසර්ව් එක මේකට බලපාලා තිනවා. ඊට අමතරව එක්ස්පෝර්ටර්ස්ලා එයාලගේ සේල්ස් ප්‍රොසීඩ්ස් ආවට පස්සේ බොහෝ වෙලාවට මාරු කරන්න නැතුව account එකෙම තියාගෙන ඉන්නවා. ඒක නිසාත් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. ඒ වගේම වෙන ක්‍රම මගින් ෆොරින් කරන්සි අරගෙන වෙන රටවල් වලට යවන ප්‍රශ්නත් එක්ක මේ ෆොරින් කරන්සි රිසර්ව් එකේ ප්‍රශ්නේ බරපතලව ලංකාවට බලපාලා තිනවා. ඊට අමතරව high inflation rate දැනට overall inflation rate එක 8.3% වෙනවා. ඒ වගේම food prices food වල inflation rate එක ගත්තොත් 11.7ක් වෙනවා. ඉතින් මේ high interest rate එකත් high inflation එකත් ඇත්තටම මිනිසුන්ගේ මිලදී ගැනීම හැකියාවට බලපාලා මේ බැංකු ක්ෂේත්‍රයට විශාල වශයෙන් මේකත් බලපාලා තියෙනවා. ඒ වගේම debt government debts capacity එක debts වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඒ එකම government එකේ default risk එකත් වැඩි වෙලා තියෙනවා. එම නිසා බොහෝ වෙලාවට රේටිංగ్ ඒජන්සීස් වලින් අපේ සවරින් රේට් එක බොහෝ වෙලාවට ඩවුන්ග්‍රේඩ් කරලා තිනවා
මේ රීසන්ලිම කරපු ඩවුන්ග්‍රේඩ් එක තමයි Moody's ආයතනය විසින් downgraded Sri Lankans sovereign grade to CAA2 AA2 from CAA1 by Moody's rating agency විසින් මේක අපේ downgrade කරා. දැන් අපි ඉකොනොමික් ක්‍රයිසිස් එක ගැන කතා කරොත් මේ වගේ සිටුේෂන් එකක් වෙලා තියෙනවා ලෙබනන් රාජ්‍යයට. ඒගොල්ලන්ගේ මේ ඩිෆෝල්ට් එකක් වෙලා තියෙනවා ඩෙට් රීපේමන්ට් එකේ. ඒ අනුව ඒගොල්ලන්ගේ ඩිෆෝල්ට් එකත් එක්ක ඒගොල්ලන්ගේ ෆොරින් කරන්සි එක ඩිප්‍රිෂিয়েට් වෙලා තිනවා 90%කින්. ඒ වගේම 2020 ඒගොල්ලන්ගේ ලෙබනන් වල ඉන්ෆ්ලේෂන් රේට් එක වෙලා තිනවා 2020 දී 85%. ඒ වගේම අවුරුදු දෙකක් ඇතුළත එසෙන්ෂල් ගුඩ් වල ප්‍රයිස් එක ඉන්ක්‍රීස් වෙලා තියෙනවා 4 ගුණයකින්. ඒ කියන්නේ අපි හිතමු පාන් ගෙඩියක් රුපියල් 60යි කියලා. ඒ වගේ 4 ගුණයක්. يعني ඒතර 240ක් වෙලා තියෙනවා අවුරුදු දෙකක් ඇතුළත පාන් ගෙඩිය. ඒ වගේම තමයි එහෙ රටේ මිනිස්සුන්ට පැය 4කට වඩා වේටිං වෙලා ඉන්න ඕන වාහනවල ඇවිල්ලා තෙල් ගහන්න. ඒ වගේම ඉලෙක්ට්‍රිසිටි කොස්ට් එක ඉන්ක්‍රීස් වෙලා තියෙනවා 10 times 10 ගුණයකින්. අපි හිතමු 2500යි කියලා මාසික විදුලි බිල. ඒ වගේ 10 ගුණයක්. ඒ කියන්නේ රුපියල් 25000. 25000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම බෙහෙත් වර්ග රටට එන එක අඩු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නෙත් එක්ක ඉන්සියුලින්, ප්‍රෙෂර් එකට දෙන බෙහෙත් ඒවා ඒ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් දැන් ලංකාවටත් ওই තත්ත්වේ හිමින් උදා වෙගෙන එනවා. ඒ වගේම මේ රටේ තිබ්බ බැංකු පද්ධතියටම මේක විශාල වශයෙන් බලපාලා බැංකු විශාල ප්‍රමාණයක් බැංක්‍රප්ට් වෙලා තිනවා. ඒ වගේම යුනිවර්සිටිස් ක්ලෝස් කරලා යුනිවර්සිටි ලෙක්චර්ස්ලා මයිග්‍රේට් කරලා දින වෙන රටවල් වලට. ඒ වගේම ඩොක්ටර්ස්ලා නර්ස්ලා රට දාලා ගිහිල්ලා තිනවා. ඩිෆෝල්ට් රිස්ක් එකත් එක්ක අපේ රටටත් මේ ටික හිමින් එනවා. මේක සම්බන්ධයෙන් මම හිතන්නේ සෙන්ට්‍රල් බැංක් එක විශේෂ අවධානයක් යොමු කරලා ඔවුන් පියවරක් ගත යුතුව තියෙනවා. ඔවුන් IMF එකට යන්නේ නැතුව ඔවුන්ම ප්‍රශ්නේ විසඳ ගන්න බැලුවත් අවසානයේදී අර ෆර්ටිලයිසර් ප්‍රශ්නේ වගේ අවසානයේ යන්නේ කියලා IMF එකට යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ IMF එකට ගිහිල්ලා අපි මං හිතන විදිහට ඩෙට් රීස්ට්‍රක්චරින් එකක් කරගන්න ඕන. නැත්තම් මේ කමර්ෂල් ලෝන්ස් වලට ගිහිල්ලා හයි ඉන්ට්‍රස්ට් රේට් එකට ගිහිල්ලා අපිට මේක කරගෙන යන්න අමාරු වෙනවා. වගේ තමයි ඊට පස්සේ මේ සැරේ බජට් එකෙන් ගහපු impose on a one time surcharge tax of 25% on individuals and companies with a taxable income exceeding 2 billion for the year of assessment 2021. දැන් මේක ගිය අවුරුද්දට බලපාන විදිහට තමයි මේ ටැක්ස් එක ගහලා තින්නේ. taxable income එකෙන් 25%. ගොඩාක් විශාල බැංකු ප්‍රමාණයක් මේකට අහු වෙනවා. 2 බිලියන් වලට වඩා ප්‍රොෆිට් එකක් වාර්තා කරලා තියෙන නිසා. ඉතින් one time tax එකක් වශයෙන් විශාල cash outflow එකක් සිද්ධ වෙනවා මේකත් එක්ක බැංකු ක්ෂේත්‍රයට. ඉතින් ඒක නිසා cash flow එකේ issues උත් ඉදිරියේදී බැංකු වලට එන්න පුළුවන්. ඊට අමතරව increase in VAT on financial service rate payable by financial institution to 18% from 15%. 15% වලට තිබ්බ ෆයිනෑන්ෂල් වැට් එක තව 3% ඇඩ් කරලා 18% කරලා තියෙනවා. මේකත් විශාල වශයෙන් ඔවුන්ගේ ඒ කියන්නේ මේක ඒගොල්ලන්ගේ මේ කස්ටමර්ට පාස් කරන්න එපා කියලා තියෙනවා. කොහොම වෙතත් ඉතින් මේකත් බලපාලා තියෙනවා ෂෙයාර්ස් වල මූව්මන්ට් එක අඩු වෙන්න.
ඒ වගේම තමයි ඩෙට් මොරටෝරියම් and overstating the interest income. මේ ඩෙට් මොරටෝරියම් එකත් එක්ක ඔවුන්ගේ කෑෂ් ෆ්ලෝ එකට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එක ඇක්රූට් කරලා තියෙනවා හම්බ වෙන්නේ නැතුව. මේක ඒක නිසා සමහර වෙලාවට ඉන්ට්‍රස්ට් ඉන්කම් එක ඕවර්ස්ටේට් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා මේකේ ඩෙඩ් මොරටෝරියම් ඉවර වුණාට පස්සේ තමයි අපිට හරි පික්චර් එකක් බලන්න පුළුවන් වෙන්නේ. ඒක නිසාත් සමහර ඉන්වෙස්ටර්ස්ලා මේකේ මේ ෂෙයාර්ස් වල මේ දවස්වල ඉන්වෙස්ට් කරන්න බයෙන් ඉන්නවා. ඒ වගේම දැනට මාකට් එකේ ඇටෙන්ෂන් එක වැඩිපුරම ගිහිලා තින්නේ එක්ස්පෝර්ට් සෙක්ටර් එකටයි, මැනුෆැක්චරින් එකටයි, ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එකට තමයි විශාල වශයෙන් ඉන්වෙස්ටර් ඇටෙන්ෂන් එක තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ෂෙයාර්ස් මූව් වෙනවා. මේ ෂෙයාර්ස් මූව් වෙන්නේ නැහැ. ඒ වුණත් මට කියන්න දෙයක් තියෙනවා ෆන්ඩමෙන්ටලි හොඳ ෂෙයාර්ස් තමයි බැංකු ෂෙයාර්ස් ටික. ඒ වුණාට ඒවා මූව් වෙන්නේ නැහැ. කවුරු හරි ඉන්නවනම් කෑෂ් හිර කරලා තියන්න පුළුවන්. කවුරු හරි ඉන්නවනම් ඉන්වෙස්ට් කරාට කමක් නැහැ. මොකද කැපිටල් ලොස් එකක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ බැංකු බොහෝ වෙලාවට ඩිවිඩන්ඩ්ස් ගෙවනවා. හැබැයි මේ පාර කොහොම වෙයිද දන්නේ නැහැ. මේ සුපර් ගේන් ටැක්ස් එකත් එක්ක ඩිවිඩන්ඩ් ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන් සමහර විට. හැබැයි ෆන්ඩමෙන්ටලි සවුන්ඩ් ෂෙයාර්ස්. ඉතින් ඕගොල්ලොත් මේ කරුණු කාරණාත් සැලකිල්ලට බලලා ඉන්වෙස්ට් කරන්න. බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.